learning outcomes ආවිලා තියෙනවා මේ organisation එකේ size එක. ඒ වගේ මේ size එක කොහොමද organisation performance වලට බලපාන්නේ කියලා. ඊට පස්සේ organizational life cycle එක. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නනේ අර මේ stages 4ක් ඒ වගේ life cycle එක කියලා තියෙනවා. ඊට පස්සේ decline කියන එක. ඒක අපි කරන්නේ නැහැ අද. හරි ඔන්න අපේ මුලින්ම අහන organisation එකක්. ඒ කියන්නේ මේ size එක ඒ කියන්නේ bigger වෙන එකද ඒ කියන්නේ big වෙන එකද ලොකු වෙන එකද හොඳ නැත්නම් මේ පොඩියට තියෙන එකද හොඳ කියලා අහනවා. ඒ කියන්නේ organisation එකක් විදිහට ගත්තාම එතකොට ඔන්න මුලින්ම කියලා තියෙනවා organisation size is bigger better. Organisation size is bigger better. ඒ කියන්නේ organisation එකක් ලොකු organisation එකක් වෙන එක හොඳයිද කියලා අහනවා. ඒ කියන්නේ අර මේ why do organizations need to grow? ඒ කියන්නේ organisation එකක් ලොකු වෙන්න ඕන. ඒක නැත්නම් grow up වෙන්න ඕන. ඇයි කියලා අහනවා. මොකද එතකොට අර economic of scale අර ආර්ථිකයන මහා පරිමාණුකූල පිරිමැසුම් වගේ ඒ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම තමයි greater influence and control over external variables. දැන් ලොකු කම්පැනි එකක් වුණොත් ඉන්නේ ඒකට පුළුවන් අනිත් කම්පැනිස් වලට ලොකුවට ඉන්ෆ්ලුවන්ස් එකක් ලොකු ඉම්පැක්ට් එකක් දෙන්න. ඒ වගේ external variables control කරන්න ඒ වගේ දැන්. හැබැයි පොඩි කම්පැනි එකට ඒ දේවල් කරන්න බෑ. ඒ වගේම තමයි increase ability to attract talented people. ඒ කියන්නේ අපිට පුළුවන් හොඳ employees ලාව අපේ කම්පැනි එකට attract කරගන්න. දැන් අපි දැන් audit firm එකක් වගේ ගත්තොත් KPMG කිව්වහම ඒ කියන්නේ දැන් ලොකු firm එකක්. එතකොට ගොඩක් කටිය කැමති එකට යනවා. ඒ වගේ හොඳ talented employees ලාව ගන්න පුළුවන්. Market competitiveness and survival සහ bigness is favored over smallness. සාමාන්‍යයෙන් ඕනම කම්පැනි එකක් කැමති big නැත්නම් කියන්නේ grow up වෙන්නනේ. ඒතකොට ඒක හොඳයි කියලා කියනවා. ඒක නිකන් පොඩි දේවල්. ඊට පස්සේ කියනවා organization size is bigger better. Are there any benefits of staying small? ඒ කියන්නේ දැන් අපි කතා කරේ ඉස්සෙල්ලා organization එක ලොකු වෙන හොඳයි කියලානේ. හැබැයි පොඩියට තියෙන එකෙත් වාසි තියෙනවා. පොඩියට තියෙන එකේ වාසි කියන්නේ organization එකක් පොඩියට තියෙන එකෙන් ඒක හරීම කියන්නේ primarily flexibility. මොකද පොඩි organization එකක් ගත්තාම නිකන් ඒක flexible නේ ඕනම විදිහකට වෙනස් වෙන්න පුළුවන්, change වෙන්න ඒ දේවල් පුළුවන්. ඒ වගේම තමයි work contribution එක පැත්තෙන් ඒක වාසි يعني පොඩියට තියෙන එකේ strong sense of work contribution සහ tend to have more creativity and innovation. මොකද පොඩි organisation එකක් ගත්තාම එහෙම ලොකුවට ගොඩක් වෙලාවට ඒ කියන්නේ අර ඒගොල්ලන් දිහා control කරන ටික අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ අර ඒගොල්ලන්ට හරි freedom එක වැඩි නේ employees ට උනත් ඒ නිසා creativity ගතිය, innovations ඒ දේවල් වැඩි. ගොඩක් වෙලාවට පොඩි organizations වලින් තමයි මේ දේවල් ඇති වෙන්නේ. ඊට පස්සේ difference between large and small organisation ඒ වෙති නිකන් තියෙන්නේ large organisation එකක් වුණොත් අර ලක්ෂණ වගේම තමයි තියෙන economic of scale global reach එකක් තියෙනවා global reach කියලා කියන්නේ දැන් එතකොට අර ලංකාව විතරක් නෙමෙයිනේ පිට රටවල branches තියෙනවා ඒ වගේ ඊට පස්සේ vertical hierarchy එකක් ඒ කියන්නේ tall hierarchy එකක් ඊට පස්සෙකින් කියලා තියෙන්නේ in everywhere and very standard product. මෙතන කියලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. කියන්නේ large organisation එකක් වුණාම ගොඩක් වෙලාවට standard product හැම තැනම වගේ තියෙනවා. ඒක කියලා තියෙන්නේ complex කියලා තියෙනවා. complex කියලා කියන්නේ දැන් අපි දන්න ඔය SoftLogic නැත්නම් John Keats එක, Damro එක ඒ වගේ වුණාම දැන් අර ඊයේද කොහෙදත් කිව්වා අර ගොඩාක් අර various business sectors වල ඉන්නවා කියලා. දැන් අපි John Keats එක ගත්තොත් sectors 7ක වගේ ඉන්නවා. ඒ වගේ SoftLogic එක ගත්තත් එහෙමයි. එක various business types වල ඒගොල්ලෝ වැඩ කරනවා. ඒ නිසා ගොඩක් complex. ස්ටේබල් මාකට් එකක්. මොකද ස්ටේබල් මාකට් එකක් කියන්නේ දැන් ඔයාගේ ඕගනයිසේෂන් එක ගොඩක් ලොකුයි නම් ඔයාට ලොකු මාකට් ෂෙයා එකක් තියෙනවා. එතකොට අර ස්ටේබල් ගතියක් තියෙනවා. ඊට පස්සේ කැරියර් ලොන්ජිවිටි and ස්ටැබිලිටි කියන එක. ඒ කියන්නේ අර කොලැප්ස් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ගොඩක් අර කඩා වැටෙන්න නැත්නම් බුල්මත් වෙන්න වගේ තියෙන ඉඩ කඩ අඩුයි. හොඳ විදිහට කරගෙන යන්න පුළුවන්. ස්මෝල් එකක් වුණාම ස්මෝල් එකක තියෙන ලක්ෂණ තමයි නැත්නම් ස්මෝල් එකක් වෙනස් වෙන්නේ කොහොමද කියලා ගත්තොත් ඒක හරියම රෙස්පොන්සිව්. මොකද පොඩි ඕගනයිසේෂන් එකක් මේක එතකොට අර කස්ටමර්ට වෙන්න පුළුවන් වෙන දෙයකට උනොත් ගොඩාක් රෙස්පොන්සිව්. ඒ වගේම හරි ඉස්සෙල්ලක වගේ ෆ්ලෙක්සිබල්. අර වගේ ග්ලෝබල් රීච් එකක් නෙමෙයි රීජනල් රීච් එකක්. පොඩියට වැඩ කරගෙන යන්නේ සහ ෆ්ලැට් ස්ට්‍රක්චර් එකක්. මේ වගේ vertical hierarchy එකක් නෙමෙයි. ඕගනික් සිම්පල් නිෂ් ෆයින්ඩින් කියන්නේ අර මාකට් එකේ තියෙන පොඩි කොටසකින් ලාභයක් උපයනවා වගේ තමයි try කරන්නේ. නැතුව එකපාර ලකුවට සම්පූර්ණ මාකට් එක cover කරන්න යන්නේ නැහැ. entrepreneurs කියන්නේ ටිකක් ව්‍යවසායකත්වයේ වගේ තමයි තාම පොඩි ඕගනයිසේෂන් එකක තියෙන. ඒ වගේ මුල්ම ටික තියෙන්නේ. ඒ කිව්වේ ඕගනයිසේෂන් වල size එක ගැන. ඒක ලොකුයිද පොඩිද ඒක කොහොමද බලපාන්නේ වෙනස්කම් වගේ දේවල්. ඊට පස්සේ තියෙනවා organizational
ලයිෆ් සයිකල් ඕගනයිසේෂනල් ලයිෆ් සයිකල් එකක් කියලා කියන්නේ දැන් අපි ඉස්සරහට කතා කරන ලයිෆ් සයිකල් කියන්නේ මොකක්ද කියලා. ඒක ඇවිල්ලා කොහොමද ඕගනයිසේෂන් එකක growth එක ඒ වගේම ඕගනයිසේෂන් එක කොහොමද change වෙන්නේ. කියන්නේ එක ලයිෆ් සයිකල් එකක ඉඳන් තව ලයිෆ් සයිකල් එකකට යනෝනේ. ඒ විදිහට change වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි ලයිෆ් සයිකල් කියලා කියන්නේ. ඒ කියන්නේ අර එතනදී කියනවා ඕගනයිසේෂන් එකක් born, grown, old and eventually die. ඒ කියන්නේ අර මුලින්ම පොඩියට පටන් ගන්න ඊට පස්සේ ඒක ටික ටික grow up වෙලා mature වෙලා අන්තිමේටද මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ decline stage එකට යනවා. ඒ කියන්නේ die කියන එක. එතකොට සාමාන්‍යයෙන් අර ඕනම ඕගනයිසේෂන් එකක තියෙන මේකේ ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක, ලීඩර්ෂිප් ස්ටයිල්, එතකොට ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම්ස් මේ හැම දෙයක්ම මේ කියන අර ස්ටේජස් අනුව නිකන් වෙනස් වෙනවා වගේ. එතකොට අර අපිට කියන්න පුළුවන් නිකන් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ ලයිෆ් සයිකල් එකේදී නැත්නම් මේ ස්ටේජ් එකේදී අපේ ඕගනයිසේෂන් එකේ ලීඩර්ෂිප් ස්ටයිල් එක නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එක මෙන්න මේ වගේ වෙවි. අර ඒ වගේ කියන අර ලයිෆ් සයිකල් එකේ ඒ තියෙන ලයිෆ් සයිකල් ඒ ස්ටේජ් එක අනුව ඔයගේ දේවල් වෙනස් වෙන ඕගනයිසේෂන් එකේ. ඒ වගේම තමයි මේ ස්ටේජස් ඇවිල්ලා sequential in nature and follow natural progression. අර natural progression එකක් තමයි තියෙන්නේ නිකන් අර එකිනෙකට අනුගත වගේ යන එකක්. ඊට පස්සේ තියෙනවා four major stage characterized organizational development. As organization develop it faces crisis situation. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් organization life cycle එක ඇතුලේ කොටස් හතරක් තියෙනවා. ඒ කියන්නේ stages හතරක් තියෙනවා. වැදගත් වෙන්නේ මේ හැම stage එකකදීම දැන් එකේ stage එකක ඉඳන් ඇයි තව stage එකකට යන්න ඕන කියලා අපි අහුවොත් ඒකට හේතුව වෙන්නේ මේ හැම stage එකකදීම as organization එක develop වෙද්දී මේ හැම stage එකේදීම organization එක මොකක් හරි crisis situation එකකට මොකක් හරි අර්බුදයකට වගේ මුහුණ පානවා. ඒක නිසා තමයි අපි ඒ ස්ටේජ් එකේ නෑ එක ස්ටේජ් එකක ඉඳන් තව ස්ටේජ් එකකට යන්න ඕන අන්න ඒ නිසා. හරිද? As the organization develop it faces crisis situation which will finally lead to a more developed stage. කියන්නේ අර හිටපු ස්ටේජ් එකට වඩා ටිකක් ඊට වඩා හොඳ develop වෙච්ච ස්ටේජ් එකකට අපි යනවා. ඊට පස්සේ ඔන්න පෙන්නනවා organizational life cycle එක adapted from Grenier model. ඒ කියන්නේ දැන් අපි කියවනේ stages හතරක් තියෙනවා කියලා. මේ තියෙන stages හතර entrepreneurial stage එක තියෙනවා, collectivity stage එක තියෙනවා, formalization stage එක තියෙනවා, elaboration stage එක තියෙනවා. මේ තියෙන්නේ organization stage of development. ඒ කියන්නේ දැන් මේ තියෙන stage එකේ ඉඳන් මේ stage එකට develop වෙනවා. මේකෙන් ආපහු මේකට develop වෙනවා. එහෙම development එකක් තමයි තියෙන්නේ. මේ තියෙන organization size එක. ඒ කියන්නේ large organization එකක්. කියන්නේ small පොඩි තැන ඉඳන් large විදිහට size එක වැඩි වෙන විදිහ. ඒතර අර කලින් කිව්ව තැනදී කියන්නේ මේ හැම stage එකකදීම මොකක් හරි crisis එකක් තියෙනවා. දැන් අපි entrepreneurial stage එක ගත්තොත් ඒකේ තියෙන crisis එක තමයි leadership crisis එක. එතකොට ඒ crisis එකේ ප්‍රශ්නේ විසඳ ගන්න ඒගොල්ලෝ මොකක් හරි දෙයක් use කරනවා. ඒ use කරන දේත් එක්ක දැන් අපි ගමු පළවෙනිම ඒක අර ඉස්සරහට පාඩම් කියලා දෙන්න තේරෙනවා. දැන් අපි නිකන් කියලා දුන්නොත් මෙතන මොකද්ද කියලා දැන් අපි පළවෙනිම ස්ටේජ් එක නිකන් ගත්තොත් එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එක. ඒ කියන්නේ අර ක්‍රියේටිවිටි එකත් එක්ක තමයි ඔය කියන ස්ටේජ් එක මේන්ලි තියෙන්නේ. ක්‍රියේටිවිටි තමයි ඔය ස්ටේජ් එකේ තියෙන්නේ. හැබැයි ඕකේ තියෙන ක්‍රයිසිස් එක ඔය ස්ටේජ් එකේ තියෙන ප්‍රශ්නේ තමයි ලීඩර්ෂිප් කියන එක නැහැ. ලීඩර්ෂිප් කියන එක තමයි ක්‍රයිසිස් එක. එතකොට ඔය කියන ක්‍රයිසිස් එක විසඳ ගන්න ඒගොල්ලෝ යූස් කරනවා නැත්නම් සොලියුෂන් එකක් විදිහට පාවිච්චි කරනවා කවුරු හරි මැනේජර් කෙනෙක් පත් කරගන්නවා. ඒක තමයි උතන කියන්නේ ප්‍රොවිෂන් ඔෆ් ක්ලියර් ඩිරෙක්ෂන් කියලා. අන්න ඒකත් එක්ක ඒ කියන්නේ විසඳුමත් එක්ක ඒගොල්ලෝ දෙවෙනි ස්ටේජ් එකට යනවා. ඒක තමයි අර කිව්වේ මේ කියන ඕගනයිසේෂනල් අර ලයිෆ් සයිකල් එකේ හැම ස්ටේජ් එකකදීම මොකක් හරි ක්‍රයිසිස් එකක් තියෙනවා. ওই ක්‍රයිසිස් එක විසඳගෙන ඒගොල්ලෝ තව ස්ටේජ් එකකට ඩිවෙලොප් වෙනවා. ඒක තමයි කෙටියෙන් කිව්වේ. මේක අර කියන්නම් කියන්නේ මේක අර විස්තරේ පැහැදිලි කරන්නම් එක එක ස්ටේජස් එක කතා කරන ගමන්. ඕක තමයි ග්‍රීනියර් මොඩල් එක. ඒ කියන්නේ එක එක ස්ටේජස් වල තියෙන ක්‍රයිසිස් එකයි කොහොමද එක ස්ටේජ් එකක ඉඳන් තව ස්ටේජ් එකකට ඩිවෙලොප් වෙන්නේ කියන එකයි තමයි ඔතන කියලා තියෙන්නේ. දැන් ඔන්න අපි පළවෙනිම ස්ටේජ් එකට යන් එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එක. එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එක කියලා කියන්නේ එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් කියන්නේ අර ඕගනයිසේෂන් එකක නිකන් අර ඉන්ට්‍රොඩියුස් කරලා දෙන කාලේ වගේ පොඩිම කාලේ ස්මෝල් සයිස් එකක් නේ එක ප්‍රොඩක්ට් එකක් වගේ හරිම පොඩි ඕගනයිසේෂන් එක සර්වයිවල් ඔරියන්ටඩ් ඒ කියන්නේ කොහොම හරි ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්න විතරයි ඕන. එහෙම ලොකුවට මාකට් ෂෙයා ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම හරි නිකන් අර රැඳෙන්න වගේ තමයි උමනාව තියෙන්නේ. ටෙක්නිකලි ඔරියන්ටඩ් ඕන කෙනෙක් නැත්තම් මැනේජර් කෙනෙක් ඉන්නේ නෝ ස්ටාෆ්. මොකද පොඩි කඩයක් වගේ නෑ. ඔයා අලුතෙන්ම කඩයක් පටන් ගන්න. ඔයා විතරයි ඉන්නේ. එතකොට ඒක නිකන් එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එකේ වගේ තමයි ස්ටාෆ් එකක් නැහැ. ටෙක්නිකලි ඔරියන්ටඩ් ඕන කෙනෙක් නැත්තම් මැනේජර් කෙනෙක් ඉන්නේ.
ඔයාගේ ගෝල් එක මොකද්ද? සර්වයිව් වෙන්න විතරයි ඔයාට ඕන. පොඩි size small size එක product එකක් විතරක් වෙන්න පුළුවන්. ඒක තමයි entrepreneurial stage කියලා කියන්නේ. මේ කියන්නේ නිකන් ඒ stage එකේ නිකන් mainly තියෙන නිකන් ලක්ෂණ වගේ. එච්චරයි ඔතන කියලා තියෙන්නේ. හැබැයි ඔතන දැන් දීලා තියෙන entrepreneurial stage එක වහම නිකන් තියෙන දැන් අර අලුත් දේවල්. entrepreneur කියන්නේ නිකන් ව්‍යවසායකත්වය කියන එකනේ. එතකොට දැන් මේක ගත්තොත් මේක ඇවිල්ලා අලුත් product එකක්. නිකන් ඒ මොකද අම්බ්‍රෙල්ලා එකක් මේ කුඩයක්. ඒක අපිට අඳින්න පුළුවන් වගේ එකක්. ඒක එතකොට අලුත් නිෂ්පාදනයක් වගේ. තව තියෙන මෙන්න මේක ඇවිල්ලා මොකද කිව්ව රැවුල කපද්දී මිරරයකට කණ්ණාඩියට සෙට් කරන්න පුළුවන්කම මේක. ඒ වගේ ඊට පස්සේ මේක අර තියෙන එකක් මොකද බේබීස් ස්පෝර්ට් ප්‍රොඩක්ට්. බබාලට පාවි ඉන්න පුළුවන් මේක දාගෙන. ඒ වගේ නිකන් අර එන්ටර්ප්‍රීනියුවල් ප්‍රොඩක්ට් දෙක තුනක් කිව්වේ. ඊට පස්සේ මේක ඇවිල්ලා fingerprint lock එකක් කියලා කිව්වා. මේ කියන්නේ අර එන්ටර්ප්‍රීනියුවල් ස්ටේජ් එකේදී තියෙන නිකන් අර අලුත්ම ප්‍රොඩක්ට් අඳුන්වලා දෙනවා වගේ එකක්. හැබැයි දැන් මේ ස්ලයිඩ් එකෙන් අපි කියනවා එන්ටර්ප්‍රීනියුවල් ස්ටේජ් එකේ තියෙන ප්‍රශ්නේ. දැන් අපිට වැදගත් වෙන්නේ මේකනේ. හැම ස්ටේජ් එකකදී මොකක් හරි ක්‍රයිසිස් එකක් තියෙනවා. ওই ක්‍රයිසිස් එක විසඳගෙන තමයි අපි ඊළඟ ස්ටේජ් එකට ඩෙවලොප් වෙන්නේ. දැන් ඒ ටික තමයි අපිට වැදගත්ම වගේ වෙන්නේ. දැන් එන්ටර්ප්‍රීනියුවල් ස්ටේජ් එකේ එන්ටර්ප්‍රීනියුවල් ස්ටේජ් එක ගත්තාම එන්ටර්ප්‍රීනියුවල් ස්ටේජ් එකේ තියෙන ප්‍රශ්න දැන් ඔන්න අපි හොයාගමු. හරිද? දැන් මුලින්ම කියලා තියෙනවා එන්ටර්ප්‍රීනියුවල් ස්ටේජ් එකක් කියලා කියන්නේ ඒකෙදි organization එකක foundersලා කවුද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. කියන්නේ dominated by the founders of the organization. දැන් මුලින්ම organization එකක් පටන් ගන්න කට්ටිය ඉන්නනේ foundersලා. ඒගොල්ලෝගේ කාලේ තමයි මේ කියන entrepreneurial stage එක ගොඩක් වෙලාවට තියෙන්නේ. And the emphasis is on creating both the market and product. market එකයි product එකයි දෙකම දිහා බලනවා. සාමාන්‍යයෙන් මේ කියන foundersලා usually technically or entrepreneurially oriented. ඒ කියන්නේ මෙහෙම. දැන් මේ කියන කට්ටියට මේ කියන ෆවුන්ඩර්ස්ලට නැත්නම් මේ ඕගනයිසේෂන් එක පටන් ගන්න කට්ටිය මේන්ලි ફોකස් කරන්නේ ඉස්සෙල්ලා අපි ගති ලක්ෂණ වලත් කිව්වා ටෙක්නිකලි නේ මැනේජර් ඇවිල්ලා මෙන්න මෙතන අපි කිව්වා එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එකේදී ටෙක්නිකලි ඔරියන්ටඩ් ඕන කෙනෙක් නැත්නම් මැනේජර් කෙනෙක් ඉන්නේ. දැන් ඒකම තමයි මෙතනත් කියලා තියෙන්නේ. එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එකේදී සාමාන්‍ය ඕගනයිසේෂන් එකක ෆවුන්ඩර්ස්ලා ඉන්නේ. ඒගොල්ලෝ මාකට් එකයි ප්‍රොඩක්ට් එකයි දෙකම දිහා එම්ෆසයිස් කරනවා. ඒ වගේම තමයි මේ ෆවුන්ඩර්ස්ලා නැත්නම් මේ බිස්නස් එක පටන් ගන්න කට්ටිය ටිකක් ටෙක්නිකලි ඔරියන්ටඩ් කට්ටිය නැත්නම් එන්ටර්ප්‍රීනියර් ඔරියන්ටඩ් කට්ටිය. කියන්නේ ඒගොල්ලන්ට අර ක්‍රියේටිවිටි කියන එක තියෙනවා. මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න අලුත් අයිඩියා එකක් අර ඒ වගේ ක්‍රියේටිවිටි ගතිය තියෙනවා. හැබැයි මැනේජ්මන්ට් ඇක්ටිවිටීස් ආ අවොයිඩඩ්. ඒ කියන්නේ ඒගොල්ලන්ට මැනේජ්මන්ට් කියන දේ ගැන දැනුවත් භාවයක් නැහැ. අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් හිතන්නකෝ ගොඩක් අර වෙස්ටර්න් මියුසික් ආටිස්ට්ලා සින්දු කියන කට්ටිය වගේ ඒගොල්ලන්ට හරි කියන්නේ ඒගොල්ලෝගේ ක්‍රියේටිවිටි එක තියෙනවා. අලුත් අයිඩියාස් තියෙනවා. අලුත් සින්දු කරන්න පුළුවන්. ඒ වගේ නිකන් ක්‍රියේටිවිටි ගතිය වැඩි. හැබැයි ඒගොල්ලන්ට මැනේජ්මන්ට් ගැන ලොකු අයිඩියා එකක් නැහැ. මොකද දැන් දන්නවනේ මේ වගේ හැම ආටිස්ට් කෙනෙක් ගාවම මැනේජර් කෙනෙක් ඉන්නවා. ෂෝස් ඕගනයිස් කරන්න මොකක් හරි ඒ වගේ අර ඒගොල්ලන්ගේ මැනේජර් කෙනෙක් වෙනමම ඉන්නවා. මොකද මේ කියන එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එකේදී ඉන්න මිනිස්සුන්ට මේ කියන ෆවුන්ඩර්ස්ලට ඒගොල්ලෝ ගොඩක් ටෙක්නිකල් පැත්ත හිතන අය. එන්ටර්ප්‍රීනියර් ඔරියන්ටඩ්. ඒ කියන්නේ අර ක්‍රියේටිවිටි පාර්ට් එක ඒගොල්ලන්ගේ හොඳයි. හැබැයි ඒගොල්ලන්ට අර මැනේජ්මන්ට් කියන දේ කොහොමද දැන් මැනේජ් කරගන්නේ අර එහෙම එච්චර මේකක් නැහැ. ඒ නිසා but as the organization grows දැන් අපි දන්න organization එක develop වෙද්දී අනිවාර්යයෙන්ම management කියන දේ තියෙන්න ඕන. මොකද manage කරන්න තුව දෙයක් තියාගන්න බෑනේ. එතකොට මේ කියන foundersලට මේ කියන business එකේ ඉන්න අයට එහෙම management skills නැත්නම් අපි කියන leadership skills නැහැ. ඒගොල්ලන්ට තියෙන creativity part එක විතරයි. ඉතින් ඒක තමයි මේ කියන entrepreneurial stage එකේ තියෙන crisis එක. නැත්නම් අපි කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එක දිගටම පවත්වාගෙන යන්න බෑ. මෙන්න මේ කියන ක්‍රයිසිස් එක නිසා. ඒ කියන්නේ ක්‍රයිසිස් ඔෆ් ලීඩර්ෂිප් කියන එක නිසා. දැන් ඔන්න මෙතන අපි මේකට ගියොත් මෙන්න මෙතන දීලා තියෙන පළවෙනි ස්ටේජ් එක එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එක. හරිද? එතන දැන් අපිට පේනවා ක්‍රියේටිවිටි කියන එක තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඒ ස්ටේජ් එක එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එක මේන්ලි ඩිපෙන්ඩ් වෙන්නේ ක්‍රියේටිවිටි එක මත. ඒ කියන්නේ ඒ කියන්නේ ඉන්න අයට ඒ කියන ඉන්න බිස්නස් එකේ ඉන්න අයට ක්‍රියේටිවිටි කියන එක හොඳටම තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ක්‍රයිසිස් එක තමයි ලීඩර්ෂිප් ස්කිල්ස් ඒගොල්ලන්ට ඕන වෙනවා. ඒ කියන්නේ නිකන් දේවල් මැනේජ් කරන්න එහෙම කෙනෙක් ඕන වෙනවා. ඒක තමයි ක්‍රයිසිස් එක. ඊට පස්සේ දැන් මේ මෙතනින් කියලා තියෙන්නේ කොහොමද ඒගොල්ලෝ මේ ක්‍රයිසිස් එක කොහොමද මේ ප්‍රශ්නෙට ඒගොල්ලෝ විසඳුම හොයාගෙන ඊළඟ ස්ටේජ් එකට යන්නේ කියලා. අපි දැන් ඒක කතා කරොත් දැන් අපි කො එන්ටර්ප්‍රීනියර් ස්ටේජ් එකේදී මොකද්ද තිබ්බේ? අර ඒ කට්ටිය තියෙන ක්‍රියේටිවිටි එක ටෙක්නිකලි ඔරියන්ටඩ් කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ට තියෙන ක්‍රයිසිස් එක තමයි ලීඩර්ෂිප් එක. නැත්නම් ඒගොල්ලන්ට අර මැනේජර් කෙනෙක් අර කවුරු හරි කියන්නේ දෙයක් මැනේජ් කරන විදිය ගැන ලීඩර්ෂිප් ස්කිල්ස් ඒ දේවල් නැහැ. ඔන්න ඔය ප්‍රශ්නේ විසඳගෙන ඒගොල්ලෝ ඊළඟ ස්ටේජ් එකට යන්නේ කොහොමද?
ඒක තමයි මෙන්න මෙතනින් කියලා තියෙන්නේ. දැන් මේ තියෙන මෙතන මේ රිවොලුෂනරි ස්ටේජ් කියලා කියන්නේ ක්‍රයිසිස් ඔෆ් ලීඩර්ෂිප්. ඒ කියන්නේ අර ඒගොල්ලන් අර තියෙන ස්ටේජ් එකේ ඉඳන් ඊළඟ එකට යන්නේ ඇයි ලීඩර්ෂිප් කියන ක්‍රයිසිස් එක ඒගොල්ලන්ට තියෙන නිසා. දැන් කොහොමද මේගොල්ලෝ මේ ලීඩර්ෂිප් කියන ක්‍රයිසිස් එක විසඳගන්නේ? growth leads to a crisis in leadership. අර ඒගොල්ලන්ට grow up වෙනවා අනිත් ස්ටේජ් එකට. මොකද crisis in leadership නිසා. එතනදී ඒගොල්ලෝ කරන දේ ගත්තොත් ඒගොල්ලන්ට හැම දෙයක්ම මැනේජ් කරගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කියන ක්‍රයිසිස් එක ලීඩර්ෂිප් ක්‍රයිසිස් එක විසඳගන්න ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගන්න ඩිසිෂන් එක තමයි මැනේජර් කෙනෙක්ව ගන්නවා. By finding manager you grow up go to another stage. ඒක තමයි දැන් crisis in leadership කියන ඒ ප්‍රශ්නෙට ඒගොල්ලෝ විසඳුම විදියට ගන්නේ මැනේජර් කෙනෙක්ව පත් කරගන්නවා. එතකොට කියනවා owner or managers overextend and trying to maintain centralized control, reluctance to delegate responsibility for what he or she has been doing. Leadership needs to be more professional or managerial. කියන්නේ මෙහෙම දැන් අරගොල්ලන්ට දැන් ක්‍රියේටිවිටි කියන එක තියෙනවා. හැබැයි දෙයක් මැනේජ් කරගන්න knowledge එකක් එච්චරම නැහැ. එතකොට ඒගොල්ලන්ට ගොඩක් වැඩත් වැඩි. ඉතින් ඒ නිසා ඔය කියන crisis in leadership කියන එක ඇති වෙන නිසා ඒගොල්ලෝ මැනේජර් කෙනෙක්ව පත් කරගන්නවා. ඒක තමයි මේ මෙතන දිගටම කියලා තියෙන ඒගොල්ලන් responsibility එක delegate කරන හැම කියලා. leadership කියන එක දැන් හැමෝටම leader කෙනෙක් වෙන්න බෑ. ඒකට ටිකක් අර මේ කියන්නේ leadership needs to be more professional and managerial. එතකොට ප්‍රශ්නේ තියෙනවා who is going to let the organization out of its state of confusion and solve management problem. The solution is to find a strong manager. This crisis leads to the next evaluation period. දැන් අර කිව්ව දේ සුළු කෙටියෙන් කිව්වොත් මොකද්ද තිබ්බ ප්‍රශ්නේ crisis in leadership. කවුද organization එකේ leader වෙන්නේ? කවුද organization එක මෙහෙවන්නේ කියන ප්‍රශ්නේ. මොකද දැන් ඉන්න අයට නැත්නම් අපි ගත්තොත් founders ලට creativity කියන එක තිබ්බට අර ඉස්සෙල්ලා කිව්වා වගේ leadership skills නැහැ. දෙයක් manage කරන්න කොහොමද කියන දේ එච්චර දන්නේ නැහැ. ඉතින් ඒක නිසා crisis in leadership කියන එක ඇති වෙනවා. එතකොට ඒගොල්ලෝ විසඳුම විදිහට කරන්නේ මොකද්ද? හොඳ strong manager කෙනෙක්ව පත් කරගන්නවා. strong manager කෙනෙක්ව පත් කරගත්තාම ඒ කියන අර කියන crisis එකට විසඳුම හොයාගත්තාම ඒගොල්ලන්ට ඊළඟ ස්ටේජ් එකට යන්න පුළුවන්. මේ තියෙන growth through direction. ඒ කියන්නේ අර ඒගොල්ලෝ ඊළඟ ස්ටේජ් එකට යන විදිහ තමයි කිව්වේ. එතකොට දැන් මේ කියලා දුන්නු දේ තේරුණාද? මේ අනිත් ස්ටේජස් හතරත් මෙහෙමම තමයි යන්නේ. ඒ කියන්නේ හැම එකකම ක්‍රයිසිස් එකක් තියෙනවා. ওই ක්‍රයිසිස් එකට අපි විසඳුමක් හොයාගෙන ඊළඟ ස්ටේජ් එකට යනවා. එහෙම එකක් තියෙන නිකන් කතාවක් වගේ. එතකොට පළවෙනි ස්ටේජ් එකේ තිබ්බ ඔන්න ක්‍රයිසිස් එක ඒක අපි විසඳුමක් විදිහට මැනේජර් කෙනෙක්ව පත් කරගත්තා. ඔන්න ඊට පස්සේ බලමු අපි ඊළඟ ස්ටේජ් එකට යන්නේ කොහොමද කියලා. දැන් එතන තියෙනවා growth through direction කියලා. ඒ කියන්නේ මෙහෙම දෙයක් වෙන්නේ. ඊට කලින් කියනවා ඕන දැන් දෙවෙනි ස්ටේජ් එක. හරිද? කලෙක්ටිවිටි ස්ටේජ් එක. දැන් අපි ෆස්ට් ස්ටේජ් එකේ ඉඳන් සෙකන්ඩ් ස්ටේජ් එකට ඇවිත් තියෙන්නේ. සෙකන්ඩ් ස්ටේජ් එක තමයි කලෙක්ටිවිටි ස්ටේජ් කියලා කියන්නේ. දැන් අපි කියවනේ අර මුල්ම ස්ටේජ් එක ස්මෝල් සයිස් එකක් සිංගල් ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ කියලානේ. එතකොට ගෝල් එක වෙන්නේ සොයයි වෙන එක විතර. දැන් කලෙක්ටිවිටි ස්ටේජ් ගාම දැන් චුට්ටක් ඩිවෙලොප් වෙලා තියෙන්නේ. බිස්නස් එක මීඩියම් සයිස් ගොඩක් ප්‍රොඩක්ට් කියන්නේ පොඩි ප්‍රොඩක්ට් වෙරයිටි එකක් තියෙනවා. ප්‍රොඩක්ට් ටිකක් දෙක තුනක් වගේ එහෙම ගොඩක් තියෙනවා. ඊට පස්සේ growth oriented. දැන් මෙතනදී ඕන නිකන් සර්වයි වෙන්න විතර නෙමෙයි growth oriented කියන එක. සහ some formalization. ඒ කියන්නේ අර document ටිකක් තියෙන්න පුළුවන්. ස්ටාප් එකක් ඉන්න පුළුවන්. අපි කිව්වා අර පළවෙනි ස්ටේජ් එකේදී ස්ටාප් එකක් නැහැ. හැබැයි මේකේදී ස්ටාප් එකක් ඉන්න පුළුවන්. Further growth leads to greater need for control and delegation. Top down leadership is still too dominating. ඒ කියන්නේ top down leadership කියන්නේ දැන් අපි අර ස්ටාප් එකක් ගත්තා කියලා එහෙම ස්ටාප් එකට ලොකුවට බලයක් දෙන්නේ එහෙම නැහැ. top management එක නැත්නම් අපි ගමුකෝ අර හිටපු founder කියලා. එයා තමයි තාම නිකන් ලොක්ක වගේ තියෙන. එයාගේ leadership එක යටතේ තමයි අනිත් දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ඔතන කියන්නේ. හරිද? දැන් collectivity stage කියන එකේදී වෙන්නේ මොකද්ද කියලා ගත්තොත් දැන් මෙතන ඊට කලින් චුට්ටක් මෙන්න මෙතන තියෙනවා. මෙතන දැන් කියලා තියෙනවානේ මේ some formalization කියලා. කියන්නේ අර formalization කියන හැමතිස්සෙම අර document කතාව වගේ තමයි. කොච්චර document තියෙනවද කියලා. එතකොට සමහර document තියෙන්න පුළුවන්. employees ලගෙන් expect කරන්නේ මොනවාද? control systems මොනවාද? employment contract ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ මේකේ documents විදිහට. මෙතන කියන්නේ still to dominating කියන්නේ අර not delegate much. ඒ කියන්නේ අර ගොඩාක් දැන් අර අලුතෙන් staff එකක් ගත්ත කියලා manager කෙනෙක් ගත්ත කියලා එහෙම ලොකුවට බලය දෙන්නේ එහෙම නැහැ. top down leadership එක තාමත් තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේකේ ගත්තොත් collectivity stage කියන්නේ මොකක්ද කියලා ගත්තොත් collectivity stage එකේදී වෙන්නේ මොකක්ද කියලා ගත්තොත්
ඒකෙදි වෙන්නේ මෙහෙමයි. දැන් අපි කොහොනේ අර පළවෙනි ස්ටේජ් එකේදී අපි අලුත් මැනේජර් කෙනෙක්ව පත් කරගන්න ඕනේ. එතකොට මේ ස්ටේජ් එකේදී වෙන්නේ ඔය කියන මැනේජර් ඒ වගේම තමයි එයාගේ තියෙන කී ස්ටාෆ් එක රෙස්පොන්සිබිලිටි එක ගන්නවා. රෙස්පොන්සිබිලිටි එක අරගන්නවා. කොහොමද අපි මේකේ තියෙන ගෝල්ස් ඒවා මේවා අචීව් කරගන්නේ. අර ඒ වගේ හැමදාම ස්ටැබ්ලිෂ් කරන නැත්නම් ඩයිරෙක්ෂන් කියන එක ඒගොල්ලෝ ගන්නවා. අරගෙන ඒ කියන්නේ টොප් මැනේජ්මන්ට් එක නැත්නම් අපි ගමුකෝ টොප් කට්ටිය කියලා. ඒගොල්ලෝ කරන්නේ ඔය කියන හැම දෙයක්ම නිකන් බලය ඒගොල්ලෝගේ අතට ගන්නවා. කොහොමද අපි ගෝල් එක මිෂන් ඒ දේවල් අචීව් කරන්නේ? ඒ දේවල් වගේ ඔක්කොම බලය ඒගොල්ලෝගේ අතට අරගෙන ඒගොල්ලෝ අර ඉන්න ලෝවර් ලෙවල් එම්ප්ලොයිස්ලාට ඉන්නවනේ. ඒගොල්ලන්ට ට්‍රීට් කරන්නේ ෆන්ක්ෂනල් ස්පෙෂලිස්ට්ලාට විදිහට. ඒ කියන්නේ අර ලොකුවට බලය දෙන්නේ නැහැ. මෙතන කියන්නේ ඔටෝනොමස් ඩිසිෂන් මේකර් කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අර කිව්ව මැනේජර්. එතකොට එයාගේ ඉන්න කී ස්ටාෆ් එක මොකද්ද කරන්නේ? මේ ස්ටේජ් එකේදී ඒගොල්ලෝගේ ගාව බලය තියාගන්නවා. අර ලෝවර් ලෙවල් එම්ප්ලොයිස්ලාට ඩිසිෂන් මේකින් පවර් එක නැත්නම් තීරණ ගන්න බලය එහෙම දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම එච්චර වැදගත් විදිහට සලකන්නේ නැහැ. ෆන්ක්ෂන් ස්පෙෂලිස්ට්ලා. ඒ කියන්නේ මේ වැඩේ කරගන්න වැදගත් අය විදිහට වගේ තමයි සලකන්නේ. හරිද? හැබැයි මෙතනදි වෙන ප්‍රශ්නේ තමයි දැන් අතන ක්‍රයිසිස් එක වගේ මෙතනදි වෙන ප්‍රශ්නේ තමයි දැන් අර ලෝවර් ලෙවල් එම්ප්ලොයිස්ලා ඉන්නවනේ ඒගොල්ලෝ තව ඩිමාන්ඩ් කරනවා අපිට තව ඔටොනොමි එක ඕන අපිට තව පවර් එක ඕන අපිට මේ තියෙන පවර් එක මේ තියෙන ඩිසිෂන් මේකින් පවර් එක මදි අපිට තව ඔටොනොමි එක ඕන අපිට තව ටිකක් අර අපිට ස්වාධීන වෙන්න ඕන අන්න ඒ වගේ දෙයක් ඒගොල්ලෝ ඉල්ලනවා ඒක තමයි කලෙක්ටිවිටි ස්ටේජ් කියන එකේදී වෙන ක්‍රයිසිස් එක ක්‍රයිසිස් ඔෆ් ඔටොනොමි ඒ කියන්නේ අර ලෝවර් ලෙවල් එම්ප්ලොයිස්ලා කියනවා අපිට තව ඔටොනොමි එක ඕන අපිට තව ෆ්‍රීඩම් ඕන අන්න ඒ වගේ දැන් මොකද කලෙක්ටිවිටි ස්ටේජ් එකේදී උනේ මොකද්ද මැනේජරයි එයාගේ තියෙන කී ස්ටාෆ් එකයි ඒගොල්ලන්ගේ ගාව හැමතිස්සෙම බලය තියාගත්තා. ඒගොල්ලෝ හැමතිස්සෙම අරගොල්ලන්ව ටිකක් අර මෙහෙයුවා වගේ ඩයිරෙක්ට් කරා වගේ. එතකොට අර මේ අරගොල්ලෝ කියනවා අපිට තව ඔටොනොමි එක ඕන අපිට තව ස්වාධීන වෙන්න ඕන අන්න ඒක වගේ. එතකොට මේක තමයි කලෙක්ටිවිටි ස්ටේජ් එකේදී තිබ්බ ක්‍රයිසිස් එක. දැන් ක්‍රයිසිස් එකට තියෙන සොලියුෂන් එක තමයි යූෂුවලි ග්‍රේටර් ඩෙලිගේෂන්. ඒ කියන්නේ අර ඩෙලිගේට් කරනවා කියන්නේ නිකන් අර බලය බෙදා හරිනවා වගේනේ. අර টොප් මැනේජ්මන්ට් එකේ නැත්නම් අර ඊටපු මැනේජර්ටයි යාගේ ස්ටාෆ් එකටයි මොකද්ද උනේ සොලියුෂන් එක විදිහට එයාට සිද්ධ වුණා. ටිකක් අර තියෙන ඩිසිෂන් මේකින් පවර් එක අනිත් දේවල් ඩෙලිගේට් කරන්න. ලෝවර් ලෙවල් එම්ප්ලොයිස්ලාට ඒ දේවල් බෙදා හරින්න වුණා. ඒ විදිහට තමයි තුන්වෙනි ස්ටේජ් එකට ගියේ. දැන් ඔන්න මෙතන තියෙනවා මේ කියන්නේ දැන් ඔන්න අපි හරි දැන් දෙවෙනි ස්ටේජ් එකට ආපු විදිහ පැහැදිලිනේ ක්‍රියේටිවිටි තමයි ෆස්ට් ස්ටේජ් එකේ තිබ්බේ ක්‍රයිසිස් එක තිබ්බ ලීඩර්ෂිප් අපි ඕකට පටන් ගත්තා කවුද මැනේජර් කෙනෙක්ව පත් කරගත්තා ප්‍රොවිෂන් ඔෆ් ක්ලියර් ඩිරෙක්ෂන් කියලා කියන්නේ අර අපි කියන්නේ මැනේජර්යි එයාගේ කී ස්ටාෆ් එකයි බලය ඒගොල්ලෝගේ අතේ තියාගෙන ලෝ ලෙවල් එම්ප්ලොයිස් ලව ටිකක් අර මෙහෙව්වා ඒක තමයි මෙතනදී උනේ හරිද සෙකන්ඩ් ස්ටේජ් එකේදී වෙච්ච දේ තමයි මේ කියන්නේ provision of clear direction කියලා. ඔන්න දැන් තියෙනවා crisis එක need for delegation with control. ඒ කියන්නේ අරක තමයි තිබ්බේ crisis එක උනේ autonomy කියන එක. අරගොල්ලන්ට autonomy එක ඕන උනා නිදහස ඕන උනා. ඒකෙදි අර තිබ්බ solution එක විදිහට තිබ්බේ crisis need for delegation with control. ඒකෙදි solution එක විදිහට තිබ්බේ අරගොල්ලන්ට autonomy එක ඕන නිසා delegate කරන එක තමයි ඕන උනේ. මෙන්න මේක තමයි හරිම ග්‍රීනියෝ මොඩල් එක. මේකෙන් කිව්වත් හරි. මේ තියෙන්නේ ෆස්ට් ස්ටේජ් එකේදී අපි කිව්වා ක්‍රියේටිවිටි එක හරහා යනවා. ලීඩර්ෂිප් කියන ක්‍රයිසිස් එක ඇති වෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් ස්ටේජ් එකට යනවා. සෙකන්ඩ් ස්ටේජ් එකේදී අපි කිව්වා growth through direction. ඒ කියන්නේ අර කියන මේ මැනේජර්යි එයාගේ කී ස්ටාෆ් එකයි ඇවිල්ලා එම්ප්ලොයිස් ලව මේ ලෙට් කරනවා නැත්නම් අර මේ ඩයිරෙක්ට් කරනවා කියන එක. ඊට පස්සේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී අපි කිව්වා ප්‍රශ්නේ ක්‍රයිසිස් එක වෙන්නේ ඔටොනොමි එක. මොකද ලෝවර් ලෙවල් එම්ප්ලොයිස්ලා කියනවා අපිට තව ඔටොනොමි එක ඕන. අපිට තව ස්වාධීන වෙනවා. අපිට තව ඩිසිෂන් මේකින් පවර් එක ඕන. අන්න ඒ වගේ ඒගොල්ලෝ ඉල්ලනවා. එතකොට ඒ ස්ටේජ් එකේදී මොකක්ද ඒගොල්ලෝ ස්ටේජ් එකේදී ගන්න සොලියුෂන් එක තමයි ඩෙලිගේට් කරනවා. ඒ කියන්නේ අර ඉන්න ලෝවර් ලෙවල් එම්ප්ලොයිස්ලාට තව ටිකක් ඔටොනොමි එක නැත්තම් පවර් එක ඩෙලිගේට් කරනවා. ඒ විදිහට තමයි ඊළඟ ස්ටේජ් එකට ෆෝමලයිසේෂන් ස්ටේජ් එකට යන්නේ. එතකොට ඒක තමයි සෙකන්ඩ් ස්ටේජ් එක. සෙකන්ඩ් ස්ටේජ් එකේදී වෙච්ච ක්‍රයිසිස් එක මොකද්ද? ඒකට විසඳුම ගත්ත විදිහ මොකද්ද? ඒ විසඳුමෙන් තමයි දැන් අපි කොහේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී තිබ්බ කියන්නේ කලෙක්ටිවිටි ස්ටේජ් එක. මේකේ තිබ්බ ක්‍රයිසිස් එක තමයි ඔටොනොමි ක්‍රයිසිස් ඔෆ් ඔටොනොමි. අපි ඒකට විසඳුම විදිහට ඩෙලිගේට් කරා. ඒ කියන්නේ අර තියෙන බලය ඩෙලිගේට් කරා. ඊට පස්සේ ඒ ඩෙලිගේෂන් එක හරහා තුන්වෙනි ස්ටේජ් එකට ඒ කියන්නේ ෆෝමලයිසේෂන් ස්ටේජ් එකට එනවා. ඒක තමයි උනේ ෆෝමලයිසේෂන් ස්ටේජ් එකට එනවා. ඔන්න ඊට පස්සේ තුන්වෙනි එකට ආවා. ඒ කියන්නේ තුන්වෙනි ස්ටේජ් එකට ආවා. අර කියන ක්‍රයිසිස් එක අර විදියට විසඳගෙන දැන් උන අපි ඉන්නේ තුන්වෙනි ස්ටේජ් එකේ. ඒ තමයි ෆෝමලයිසේෂන් ස්ටේජ් එක. ෆෝමලයිසේෂන් ස්ටේජ් එකේ දැන් අපි ගෝ ෆස්ට් ස්ටේජ් එකේදී හරිම චූටිනේ ස්මෝල්. ඊට පස්සේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී ඒ කියන්නේ
collectivity stage එකේදී medium size මෙතනදී large size ඒ වගේම තමයි දැන් single product එකක ඉඳන් product variety එකකට ආව ඔන්න දැන් මෙතනදී තුන්වෙනි stage එකේදී අපි multiple product line වල ඉන්නවා සහ formalization කියන එක ගොඩක් තියෙනවා formalization stage එකේ තමයි ගොඩක්ම තියෙන. ඒ කියන්නේ document ඒ දේවල් එහෙම ගොඩක් written down documents තියෙන හැම දෙයකම document එකක් create කරනවා කියන එක. ඒ වගේම තමයි මෙතන තියෙනවා leadership does extensive delegation and relies heavily on formalization and standardization for control. ඒ කියන්නේ මෙහෙම. දැන් අපි මෙතනත් කියනවා leadership කියන එක තියෙනවා. leadership කියන එකත් එක්කම අර දැන් අපි කියන්නේ second stage එකේදී solution එක විදිහට අපි delegate කරන්න වෙනවා කියලානේ. තියෙන power එක decision making power කියන දේවල් අපි delegate කරන්න ඕන lower level employees ලට. ඒතර දැන් මේ formalization stage එකේදී එහෙනම් ඒක තියෙනවා. delegation කියන එක තියෙනවා. ඒ වගේම තමයි formalization, standardization කියන දේවල් use කරනවා employees level control කරන්න. ඒ වගේම තමයි මෙතන තියෙනවා මේ notable increase in the ratio of staff to line employees කියලා. ඒ කියන්නේ operational level employees ලා නැත්නම් line level employees ලා ටිකක් වැඩි. ගොඩක් ඉන්නවා. ඒ වගේම තමයි internal stability එක market එක expand වෙනවා දැන්. දැන් මේ හැම ස්ටේජ් එකකදීම අපි කරන්නේ අපේ organisation එක චුටු චුටු develop කරන එකනේ. ඉතින් market expansion කියන එක තියෙනවා මෙතන. මෙතනදී innovation කියන එක ටිකක් inhibit කරනවලු ගොඩක් paperwork තියෙනවා. ඒ කියන්නේ අර ගොඩක් you have to do so much paperwork. එතකොට ඒක තමයි formalization stage කියන්නේ. දැන් මේකේ crisis එක තාම කතා කරේ නැහැ. මෙතන තියෙන දැන් ඔන්න formalization stage එකේදී when an organization get to the growth stage of delegation. දැන් ඔන්න delegation කරනවා බලය දැන් අර lower level employees ලා කිව්වනේ අපිට autonomy එක ඕන කියලා. ඒ නිසා managers ලා key staff එක මොකද්ද කරේ? delegate කරා. delegation හරහා තමයි grow up එක උනේ නේ. මේ stage එකට යනකම් ආවේ delegation හරහා. දැන් අපි දන්නවා delegate කරද්දි සාමාන්‍යයෙන් මොකද්ද වෙන්නේ organization එකේ structure එක? delegate කරද්දි වෙන්නේ අපි කියන්නේ lower level employees ලාට බලය දෙද්දි අපේ තිබ්බ structure එක දැන් centralize වෙනවද නැත්නම් decentralize වෙනවද? අපි power එක delegate කරද්දී හැමතිස්සෙම අපේ තිබ්බ structure එක නැත්නම් අපේ තියෙන ඒ centralized system එක decentralize වෙනවා. විමධ්‍යගත වෙනවා. එතකොට which heighten motivation at lower level of the organization. ඒ කියන්නේ අර එහෙම වුණාම අපි දැන් අර කිව්වා වගේ power එක delegate කරනවා මේගොල්ලන්ටත් responsibilities ඒවා දෙනවා. එතකොට අර තියෙන structure එක ඒ කියන්නේ අර decentralization වෙනවා විමධ්‍යගත වෙනවා. එතකොට අර lower levels ලට happy. ඒගොල්ලෝ motivate වෙනවා. හැබැයි ওই විදිහට ගොඩක් delegate කරද්දි නැත්නම් decentralization system එකකට යද්දි මොකක්ද වෙන්නේ? එකට අර ඒගොල්ලන්ගේ තිබ්බ control එක නැති වෙනවා. loss in control over diversified field operation. this leads to දැන් අර කිව්වා වගේ දැන් lower level employees ලාව motivate වෙනවා. ඒ කියන්නේ අර ඒගොල්ලන්ට ගොඩක් බලය හම්බෙන්න නිසා ඒගොල්ලන්ට නිදහස හම්බෙන්න නිසා හැබැයි ඔතන තියෙන crisis එක තමයි top management එකට ඒගොල්ලන්ට අර කලින් තිබ්බ control එක නැති වෙනවා. මොකද දැන් ඒගොල්ලන්ට අර lower level employees ලාව ගොඩාක් පාලනය කරන්න බෑනේ. ඒගොල්ලන්ට freedom එක දීලා ඒගොල්ලන්ට autonomy එක දීලා තියෙන දැන් power එක delegate කරලා තියෙන. ඒ නිසා මේගොල්ලන්ගේ අර කලින් තිබ්බ control කියන එක නැති වෙනවා. හරිද? ඕක තමයි මේ කියන stage එකේදී තියෙන crisis එක. දැන් අපි first stage එකේදී crisis එකක් කතා කරා, second stage එකේදී කතා කරා. දැන් ඔන්න මේකේ තියෙන crisis එක මේක. ඒ කියන්නේ crisis of control. ඒ කියන්නේ අර top management එකට හරි top management එකට crisis කියන්නේ control කියන එක නැති වෙනවා. control කියන එක ගිලිහෙනවා. එතකොට මේක නිසා මොකද්ද වෙන්නේ? අර අපි decentralization වුණානේ නේ බලය විමධ්‍යගත කරන්නේ වුණානේ. දැන් හැබැයි ආපහු අපිට centralization වලට යනවා. ආපහු මධ්‍යගත කරන්නට යනවා. This create resentment among those individuals who feel that their original freedoms are being concentrated. ඒ කියන්නේ මෙහෙම. දැන් මෙතනදී දැන් ඒ ආපහු දැන් අර කියන top management එකට control එක නැති වුන නිසා ආපහු centralization ආපහු මධ්‍යගතකරණය වෙනවා. ඒ කියන්නේ අර ඒගොල්ලෝ ආපහු තියෙන අර දුන්නු නිදහස දුන්නු බලතල ඒ දේවල් ආපහු ඒගොල්ලෝ ගන්නවා. එතකොට අර individual employees ට මොකද හිතෙන්නේ? අයියෝ අපේ freedom එක නැති වුණා අපිට බාධාවක්. අන්න ඒ වගේ එහෙම ඇති වෙනවනේ. එතකොට දැන් ওই කියන ප්‍රශ්නෙත් එක්ක ආපහු ඒගොල්ලෝ develop වෙන්න coordination කියන එක use කරනවා. growth through coordination. ඒක තමයි formalization stage එකේ තියෙන coordination කියලා කියන්නේ ඒගොල්ලෝ coordinate කරන්න පටන් ගන්න. කියන්නේ හැමෝම සම්බන්ධ වෙලා වගේ වැඩ කරන්න පටන් ගන්න. දැන් ඔන්න අපි third stage එකට ගියොත් මේකේ green model කියන එකට ගත්තොත් දැන් අපි දැක්කනේ delegation හරහා දැන් ඔන්න අපෝ second stage එකේ මුලින් ඉඳන් වගේ පටන් ගත්තොත් අර
lower level employees ලා autonomy එක ඉල්ලුවා. ඒ නිසා ඒගොල්ලන්ට මොකද්ද කරේ? power එක නැත්තම් තියෙන මේ බලතලය යම delegate කරා. ඒගොල්ලන්ටත් බෙදා හැරලා දුන්නා. එතකොට ඒ හරහා stage එක දියුණු වුණාට දිගටම මේ විදියට power එක නැත්තම් responsibilities delegate කරද්දී තියෙන crisis එක තමයි control කියන එක. top management එකට තිබ්බ control එක ගිලිහුණා. ඒ නිසා මොකක්ද උනේ? අර lower level employees ලාට හිතුණා අයියෝ අපේ තිබ්බ නිදහස නැතුණා අපිට දැන් කලින් තිබ්බ තරම් බලතල නැහැ එහෙම හිතුණා. ඉතින් එතකොට grow up වෙන්න බෑනේ ඔය වගේ ප්‍රශ්නයක් තියෙදි. ඒ නිසා ඊළඟ stage එකට යද්දී solution එකක් විදිහට වගේ ඒගොල්ලන්ට සිද්ධ වුණා growth through coordination. අර හැමෝම coordinate වෙලා ඒ කියන්නේ අර හැමෝම ටික සම්බන්ධ වෙලා වගේ වැඩ කරගෙන යන්න සිද්ධ වුණා. ඒක තමයි නිකන් solution එක වගේ ඇති වුණේ ඊළඟ stage එකට යද්දී. growth through coordination. එතකොට ඒක තේරුණාද? ප්‍රශ්න තියෙද ඒකේ? stages තුනක් කතා කරා. entrepreneurial stage එක කතා කරා. ඒකට ඒකේ ප්‍රශ්න නැහැ කිව්වා. connectivity stage එක කතා කරා. ඒකේ ප්‍රශ්න නැහැ කිව්වා. formalization stage එක ඒකේ අර කිව්ව crisis එක මොකක්ද ඒක අර විසඳගෙන ඊළඟ stage එකට ආපු විදිය. ඒ ලක්ෂණ ටික ඉතින් අරවමනේ අරව පොඩක් develop වෙලා වගේනේ තියෙන්නේ. crisis එකයි අර ඒක විසඳගත්තු විදියයි වගේ තේරුණාද? control කියන එක තමයි crisis එක උනේ. එතකොට employees ට ඒක හිතුණු විදිහ අයියෝ අර නිකන් අපේ තිබ්බ අර මේ freedom එකට concentrate එකක් වුණා නිදහසට බාධාවක් වුණා කියලා ඒගොල්ලෝ හිතුවා. ඉතින් එතකොට ඒ විදිහට ඉස්සරහට යන්න බැහැනේ නේ. එතකොට ඒකට අර solution එක විදිහට coordination කියන එක use කරා. growth through coordination. ඔන්න ඊළඟ එකට යනවා. ඊළඟ stage එකට. එතකොට අර කිව්ව විදිහට growth through coordination. coordination කියන එක use කළා ඊළඟ stage එකට යනවා. ඊළඟ stage එක තමයි elaboration stage කියලා කියන්නේ. එතකොට මේ ස්ටේජ් එකේදී වෙන්නේ එලබරේෂන් ස්ටේජ් එක කියද්දි මේක තමයි වුණ අන්තිම ස්ටේජ් එක. ඕගනයිසේෂන් එක large size ඒ වගේම තමයි ගොඩාක් product line තියෙනවා. reputation oriented. දැන් අපි ගමු පළවෙනි එකේදී පළවෙනිම ස්ටේජ් එකේදී ඕනුනේ නිකන් survive වෙන්න විතරයි. දෙවෙනි එකට එද්දී තව ගෝලයක් ඒ වගේ මෙතනදී ඕන reputation oriented කියන එක. ඒ වගේ තමයි modifications to formalization to teamwork. දැන් අපි කලින් ස්ටේජ් එකේදී කතා කරා formalization කියන එක තිබ්බනේ. formalization standardization ඒ දේවල් තිබ්බා. දැන් මෙතනදී වෙනවා formalization කියන එක තව ටිකක් modification to formalization through teamwork. දැන් මොකද අතනදී අපි කතා කරා අර කලින් ස්ටේජ් එකේ ඉඳන් elaboration stage එකට එද්දී අපි කිව්වා අර එන්නේ කොහොමද growth through coordination කියන එක හරහා තමයි එන්නේ. එහෙනම් මේ stage එකේදී අනිවාර්යයෙන්ම අර formalization තියෙනවා. documents ඒ දේවල් තියෙනවා. හැබැයි team work තියෙනවා. structure එකෙත් modification තියෙනවා. structure එකේ modification කියලා කියන්නේ ඔය කියන matrix අන්න ඒ වගේ better horizontal coordination ඒ දේවල්. දැන් අපි structure එක දැන් lot of teamwork ගොඩක් teamwork තියෙනවා අපි දැන් ගත්තොත් Google වගේ Google එකේ හිමත් ගොඩාක් teamwork තියෙනවා. එතකොට structure එක ගත්තොත් මෙතන මේ තියෙනවා matrix use කරනවා එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ අර ගොඩක් teamwork එක්ක ඕනම project එකක් මොකක් හරි කරද්දී team එකක් ඒ වෙනුවෙන් පත් කරනවා. එතකොට ඒගොල්ලෝ එක matrix ඒ දේවල් use කරලා result එක දෙනවා. අන්න එහෙම එකක්. ඒ වගේම තමයි personal reward systems තියෙනවලු එහෙම කියනවා. The need for some sort of renewal or revitalization. කියන්නේ නිකන් අර redesign කියන එක වගේනේ. Usually of course every 10 to 20 years ඒ කියන්නේ අර revitalization නැත්නම් අපි කියන renewal එකක් අර මේ අලුත් කරන එකක් වගේ ඒක අර එක නිතර ඇති වෙන්නේ නැහැ අවුරුදු 10කට 20කට වගේ සැරයක්. එතකොට if organization don't revitalize they will decline or at best stagnant. ඒ කියන්නේ මේ stage එකේදී අනිවාර්යෙන් අර revitalization කියන එක වගේ කරන්න ඕන. කොහොම හරි elaboration stage එකේදී තියෙන ප්‍රශ්නේ තමයි අන්න දැන් growth through coordination මේ stage එකට ආවේ coordination කියන එක හරහා. ඒ කියන්නේ ටිකක් හැමෝම සම්බන්ධ වෙලා වගේ වැඩ කරන්න ඕන කියන අදහසින් තමයි මේ stage එකට ආවේ. මෙතන කියනවා this period is characterized by the use of formal system for achieving greater coordination with top management. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතනදී ඒගොල්ලෝ කතා වුණේ දැන් අර crisis එකට solution එකක් විදිහට අපි coordinate කරමු. ඒ කියන්නේ අර top management එකයි lower level employees ලයි හැමෝම එකතු වෙලා අර සහයෝගයෙන් ආරේ වගේ coordination එකකින් වැඩ කරමු. එහෙම හිතලා තමයි ආවේ. හැබැයි එතන කියනවා formal systems ඒත් use කරනවා. formal systems use කරලා තමයි කියන coordination එක වෙන්නේ. most coordination system get carried away and needed to. ඒ කියන්නේ දැන් අර හිතුවට හැම system එකකින්ම ඔක්කොම formal systems වලින් අපි හරියට coordinate වෙමු අපි හරියට සම්බන්ධව වැඩ කරමු කියලා
තියෙන ක්‍රයිසිස් එකක්. ඒ කියන්නේ ඒ ස්ටේජ් එකේදී ඇතිවෙච්ච ක්‍රයිසිස් එක තමයි crisis of red tape. crisis of red tape කියලා කියන්නේ අර නිකන් බියුරොක්‍රසි නිකන් අර ටිකක් අර නිලධාරීවාදය කියලා කියන්නේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේ ස්ටේජ් එකේදී ඇති වුනේ. සාමාන්‍යයෙන් මේක දැන් මේ කියන ක්‍රයිසිස් එක මේ කියන red tape කියන ක්‍රයිසිස් එක හැම ඕගනයිසේෂන් එකකම ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ ඉතින් මේ ස්ටේජ් එකේදී. කියන්නේ ඕගනයිසේෂන් එක ගොඩාක් large ඒ වගේම complex වුණාම අර තියෙන formal programs තියෙනවනේ. ඒ කියන්නේ අර formal programs ගොඩක් rigid systems තියෙන. ඉතින් ඒ නිසා ඔය කියන විදිහට red tape එක නැත්නම් අපි කියන ඔය නිලධාරීවාදයක්. ඒ කියන්නේ අර හැමෝම හිතුවට අපි coordinate වෙලා අපි සම්බන්ධ වෙලා වැඩ කරමු කියලා. ඕක වෙන්නේ නැහැ. දිගටම වැඩ කරගෙන යද්දි ওই formal systems හරියට වැඩ කරන්න තියෙන පුළුවන්. red tape කියන්නේ අන්න ඒක අර bureaucracy කියන එකම තමයි. ඒ ක්‍රයිසිස් එක තමයි තියෙන නිලධාරීවාදය කියන අදහසම වගේ තමයි තියෙන්නේ. ඒක තමයි ක්‍රයිසිස් එක විදිහට ඇති වෙන්නේ. එතකොට ওই ක්‍රයිසිස් එක නැති කරන්න, ওই කියන ප්‍රශ්න නැති කරන්න growth through collaboration. ඒගොල්ලන්ට දැන් අර coordination වගේ තමයි. ඊට පස්සේ ওই කියන collaboration කියන එකෙන් දැන් collaboration හරහානේ elaboration stage එකට ආවේ. sorry coordination හරහානේ මේ stage එකට ආවේ. coordination හරහා ආවට ක්‍රයිසිස් එකක් ඇති වෙනවා red tape කියලා. ඒ කියන්නේ නිලධාරීවාදය කියන වගේ අදහස. එතකොට ඒ ප්‍රශ්නේ විසඳන්න ඒගොල්ලන්ට සොලියුෂන් එක විදිහට ඇති වෙනවා කොලැබොරේෂන්. ඒ කියන්නේ සොලියුෂන් එකක් විදිහට ඒගොල්ලෝ හැමෝටම අර කොලැබොරේට් වෙලා නැත්නම් අර එතන නිකන් සහයෝගය වගේ තමයි හැමෝටම එකතු වෙලා වගේ අදහසක් තියෙන එතනත් එහෙම වැඩ කරන්න වෙනවා. දැන් අපි මෙතන ගත්තොත් මෙන්න මේ තියෙන දැන් අපි ගෝ අර collaboration stage එකට ආවේ අපි කොහොමද? දැන් මුලින්ම crisis of control කියන එක තිබ්බ. පස්සේ අපි කියන්නේ sorry delegate කියන එක තිබ්බ. ඊට පස්සේ ඒ විදිහට ඇවිල්ලා crisis of control කොහොමද control එක ගිලිහුනේ කියන එක ආවා. ඊට පස්සේ තමයි ওই stage එකට ආවේ. දැන් ওই stage එකට ආපු තැන ඉඳන් පටන් ගත්තොත් මේ stage එකේ තියෙන ප්‍රශ්නේ තමයි crisis of red tape අර නිලධාරීවාදය කියන එක. කියන්නේ coordination කරනවා කියලා ඒගොල්ලෝ හිතුවට අපි top management එකයි lower level employees ලා හැමෝම coordinate වෙමු හැමෝම නිකන් සම්බන්ධ වෙලා වගේ වැඩ කරමු කියලා හිතුවට එහෙම හිතලා ආවට ක්‍රයිසිස් එක උනේ රෙඩ් ටේප් කියන එක නිලධාරීවාදය කියන එක. එතකොට ඒගොල්ලෝ ඒකට සොලියුෂන් එක විදිහට නැත්නම් විසඳුම විදිහට ගන්නේ කොලැබොරේෂන් නැත්නම් අපි හැමෝම කොලැබොරේට් වෙලා එහෙම වැඩ කරමු කියලා තමයි ඔන්න ඒගොල්ලෝ පටන් ගන්නෙ. එතකොට ඊට පස්සේ කියනවා ඔන්න දැන් කොලැබොරේෂන් වල වැඩ කරන්න පටන් ගන්නවා growth through collaboration. මේකෙදි ගොඩාක් වෙලාවට කොලැබොරේෂන් කියලා දැන් අපි අතනදී හිතුවේ coordinate වෙනවා කියලා හිතුවාම කොහොමද හිතුවේ coordinate වෙනවා කොහොමද හිතුවේ formal systems තියෙනවා top management එකයි lower level employees ලායි අපි හැමෝම coordinate වෙලා වැඩ කරමු. එහෙම හිතලා තමයි ආවේ. collaboration කියන එකේදී වෙන්නේ චුට්ටක් වෙනස් දෙයක්. එතනදී වෙන්නේ ඒ කියන්නේ එහෙම වුණාම growth through collaboration කියන එකේදී වෙන්නේ emphasize කරනවා දැන් අතනදී අපි හිතුවා formal systems තියෙනවා අපිව control කරන්නත් කට්ටිය ඉන්නවා එහෙම නේද මෙතනදී එහෙම නෙමෙයි වෙන්නේ ඇත්තටම අර spontaneous නිකන් අර ඒගොල්ලෝ හිතන නිකන් ස්වයං සිද්ධ වගේ නිකන් ඒ වගේ අදහසක් greater spontaneity in management action through team and skillful confrontation of interpersonal differences ඒකෙදි වෙන්නේ මෙහෙමයි දැන් අපි හිතුවා coordination කියන එකේදී නම් formal systems තියෙනවා අපිව control කරන්නනේ top management එකයි lower level employees ලා අතර ටිකක් අර මේ coordination එකක් තියෙනවා. හැබැයි collaboration වෙද්දී අපි අර එහෙම හිතන්නේ නැහැ. formal control එකක් තියෙනවා අපිට වඩා අපි එහෙම හිතන්නේ නැහැ. අර අපි අපිවම පාලනය කරගන්න try එකක් තමයි දෙන්නේ. අපි අර හිතනවා අපි self discipline වෙන්න ඕන, අපි social control එකක් යටතේ ඉන්නේ. අර ඒ වගේ නිකන් අර අපි හිතලා අපිම පාලනය වෙනවා වගේ එකක් තමයි මෙතනදී වෙන්නේ. growth through collaboration කියන එකේදී වෙන්නේ. ඒ කියන්නේ අර අපි හිතන්නේ නැහැ formal system එකක් තියෙනවා අපිව control කරන්න එහෙම අර coordination එකක් තියෙනවා අර එහෙම හිතන්නේ නැහැ ටිකක් අර ඒ employees ලා skillful confrontation interpersonal differences අර ඒගොල්ලෝ තේරුම් ගන්න අපේ තියෙන ටිකක් අර interpersonal differences තියෙනවා අපි self discipline වෙන්න ඕන අන්න එහෙම නිකන් අර collaborate වෙලා වැඩ කරන එක තමයි මෙතනදි වෙන්නේ එතකොට මේ stage එකේදී වැඩ කරන්නේ ඒ විදිහට ඊට පස්සේ කියනවා ඒක තමයි වෙන්නේ collaboration කියන එකේදී මේ තියෙන්නේ growth through coordination එක හරහා යනවා හැබැයි red tape එක නැත්තම් crisis of red tape නිලධාරීවාදය කියන එක මතුවෙනවා ඒ වෙනුවෙන් ඒගොල්ලෝ විසඳුමක් විදියට කරගෙන යනවා collaboration කියන එක අර තමන්ම හිතලා නිකන් self discipline හදා ගන්නවා අපිව control කරන්න නිකන් formal control system එකක් නැහැ ඒ නිසා අපිම අපේ self discipline අපිම හදා ගන්න ඕන අර එහෙම ඒගොල්ලෝ collaborate වෙලා වැඩ කරනවා දැන් එතකොට ඒ stage එකේ එහෙම වැඩ කරගෙන යද්දි crisis එකක් ඇති වෙන්න ඕනනේ හැබැයි මේ green year model එකේදී ඒ crisis එක හඳුනගෙන නැහැ
revolution stage crisis of crisis කියන එකට ප්‍රශ්නාර්ථයක් දාලා තිනවා. මොකද the next revolutionary stage was not identified by Greene. මේ Greene කියන කෙනා ඊළඟ crisis එක ඊළඟට මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා ඒ මිනිස්සු හඳුනගෙන නැහැ. හැබැයි සජෙස්ට් කරලා තියෙනවා යා කියලා තියෙනවා නිකන් ඊළඟ crisis එක වේවිලු මෙන්න මෙහෙම දෙයක්. දැන් මේකෙදි අපිට තේරෙනවා collaboration නේ team work තියෙනවා හැමෝම එකට එකතු වෙලා වැඩ කරනවා. එහෙමනේ නේ එක එක්කෙනා ඒගොල්ලන්ගේ තේරුම් අරන් වැඩ කරනවා. එහෙමනේ. එතකොට Greene කියනවා දැන් මෙහෙම දිගටම වැඩ කරගෙන යද්දී ඊළඟ ක්‍රයිසිස් එක වේවිලු දැන් මිනිස්සුන්ට ගොඩාක් දැන් එම්ප්ලොයිස්ලට කියනවා ඔයගොල්ලෝ ඉනෝවේෂන් කරන්න ඕන. ඔයගොල්ලෝ ටීම් වර්ක් වැඩිපුර කරන්න ඕනේ. එහෙම අර ඔයාලා මෙච්චර ඉනෝවේෂන් කරන්න ඕන මෙච්චර ටීම් වර්ක් ඔයගොල්ලන්ට තියෙනවා කරන්න අර එහෙම වගේ කියද්දී අර ඒගොල්ලන්ට ඒක ගොඩාක් අර ප්‍රෙෂර් එකක් වගේ. ඒගොල්ලෝ අර ඉමෝෂනලි ෆිසිකලි ඒගොල්ලන්ට ඒක ලොකු ප්‍රෙෂර් එකක් වගේ. ඉතින් ඒ ප්‍රෙෂර් එක නිසා ඒගොල්ලන්ගේ තියෙන අර සයිකොලොජිකල් ස්ටැටුරේෂන් කියන එක නිකන් අර මානසික තෘප්තිය වගේ අර ඒක නැති වේවිලු. අන්න ඒ වගේ ක්‍රයිසිස් එකක් ඒ වගේ ප්‍රශ්නයක් අනාගතයේදී ඇති වෙයි කියලා තමයි යා කියන්නේ. හැබැයි ක්‍රයිසිස් එක මොකද්ද කියලා හරියටම අඳුනගෙන නැහැ. යා සජෙස්ට් කරලා විතරයි තියෙන්නේ. මෙහෙම දිගටම මේ මිනිස්සුන්ට ගොඩාක් ටීම් වර්ක් තියෙනවා, ගොඩාක් ඉනෝවේෂන් කරන්න කියලා හයි ප්‍රෙෂර් එකක් තියෙනවානේ. ඒගොල්ලෝ අර ඒකෙන්ම එක්සෝස්ටඩ් වෙලා ඒගොල්ලන්ට ඒකම තමයි කියන්නේ. එතකොට ඒගොල්ලෝ අර ඉමෝෂනලි ෆිසිකලි ඒගොල්ලන්ට ඒක ලොකු අර මේ ප්‍රෙෂර් එකක් ගේනවා. ඉතින් එතකොට නිකන් ඒගොල්ලන්ගේ තියෙන සයිකොලොජිකල් ස්ටැටියුරේෂන් එක නැත්නම් අපි කියනවා නිකන් අර මානසික තෘප්තිය, මානසික සංතෘප්තිය කියන එක ඒක ගැන ක්‍රයිසිස් එකක්. ඒක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තමයි අනාගතයේදී වෙයි කියලා එයා හිතන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන දැන් අර ෆස්ට් ස්ටේජ් එකෙන් පටන් ගත්තොත් ෆස්ට් ස්ටේජ් එක නෙමෙයි growth through collaboration. එතකොට එයා කියලා දෙනවා ක්‍රයිසිස් එක මොකක්ද කියලා අඳුනගෙන නැහැ. ඒකයි ප්‍රශ්නාර්ථයක් දාලා තියෙන්නේ. හැබැයි සජෙස්ට් කරනවා මෙහෙම වගේ කෙනෙකුගේ psychological saturation සම්බන්ධ ප්‍රශ්නයක් ඉස්සරහට වෙයි කියලා. ඒතර ඒක තමයි මේක ඇවිල්ලා ඔරිජිනල් ග්‍රීනිය මොඩල් එක නෙමෙයි කොහොමක හරි ඇඩැප්ටඩ් මොඩල් කතාවක් කිව්වා. අරක එතකොට ගත්තොත් හැබැයි මේකම තමයි කියලා තියෙන්නේ අර කිව්ව වචනම තමයි පොඩ්ඩක් වෙනස් විදිහට කියලා දෙන්නේ මේකම තමයි. ස්ටේජස් හතරේ ලක්ෂණ නිකම් මතක තියාගන්න මොනවද කියලා. ඉතින් අර ෆස්ට් ස්ටේජ් එකේදී අපි කිව්වා ඒ ඉන්න ෆවුන්ඩර්ස්ලට නැත්තම් ඉන්න අයට තියෙනවා ක්‍රියේටිවිටි එක හොඳට තියෙනවා. අර අලුත් දෙයක් කරන ඒ ඉනෝවේෂන් ඒ දේවල් තියෙනවා. හැබැයි අර මැනේජ් කරන්නේ කොහොමද? ලීඩර්ෂිප් කියන එක කොහොමදනේ? අන්න ඒ ක්‍රයිසිස් එක මතුණා. ඉතින් එතකොට මැනේජර් කෙනෙක්ව පත් කරගත්තා. මැනේජර් කෙනෙක්ව පත් කරගෙන එම්ප්ලොයිස්ලව ඩයිරෙක්ට් කරන නැත්තම් ඩිරෙක්ෂන් එකක් වගේ දෙන්න පටන් ගත්තා. හැබැයි ඉතින් අර ලෝවර් ලෙවල් එම්ප්ලොයිස්ලා කියනවා අපෝ හැමතිස්සෙම අපිව කන්ට්‍රෝල් කරනවා. අපිට ඔටොනොමි එක ඕන. අපිට නිදහස ඕනනේ. එහෙම කියනවා. එතකොට ඊට පස්සේ මොකද්ද කරේ? ඩෙලිගේට් කරා. පවර් එක තියෙන responsibilities ඒ authorities delegate කරා lower level employees ලට. හැබැයි ඔහොම කරගෙන යද්දී ආපහු crisis එකක් එනවා. ওই විදිහට delegate කරද්දී හැමදේම පවර් එක බෙදා හරිද්දී decentralization කියන එක වෙද්දී අර top management එකට තිබ්බ control එක යාළා ගාව තිබ්බ control එක ගිලිහෙනවනේ. ඉතින් ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් එතකොට ආපහු centralization නැත්නම් ආපහු ඒගොල්ලෝ අර delegate කරපු power එක ආපහු ගන්නවා. centralization කියන එක ආපහු ඇති වෙනවා. එතකොට employees ලට හිතෙනවා අයියෝ අපේ තිබ්බ නිදහස නැති වුණානේ අර එහෙම වගේ එකක්. ඉතින් එතකොට ඒක විසඳන්න කියලා ආපහු coordinate කරනවා. coordinate කියන එකේදී හිතුවේ top management එකයි lower level employees ලයි අපි හැමෝම coordinate වෙලා එකට එකතු වෙලා formal systems වලින් වැඩ කරමු කියලා. හැබැයි ඔක සාර්ථක වුණේ නැහැ. මොකද අර ඒ වැඩ කරගෙන යද්දි නිලධාරීවාදී නැත්නම් red tape crisis of red tape කියන එක මතු වුණා. ඉතින් ඕකට විසඳුමක් විදිහට ඒගොල්ලෝ හිතුවා අපි collaboration කරමු. ඒ කියන්නේ අර ටිකක් අර අපිව formal system වලින් control කරනකම් අපි ඉන්න ඕනේ නැහැ. අපි අපේ self discipline හදාගමු. අන්න එහෙම අපි අපේ තියෙන differences හඳුනගමු. අන්න එහෙම විදිහට ඒගොල්ලෝ වැඩ කරන්න පටන් ගත්තා. එතකොට ওই ස්ටේජ් එකේදී හැමම දිගටම වැඩ කරගෙන යනවා. crisis එක මොකද්ද කියලා අඳුනගෙන නැහැ. එයා suggest කරනවා ඉස්සරහට ඇති වෙන crisis එක ඇවිල්ලා දැන් ඉන්න employees ලට කියනවා ගොඩාක් innovation තියෙනවා. ගොඩාක් team works තියෙනවානේ. එතකොට ඒගොල්ලන්ට ලොකු pressure එකක් ඒගොල්ලන්ගේ emotionally physically ලොකු pressure එකක් එතකොට. ඒ නිසා ඒගොල්ලන්ගේ අර psychology saturation මානසික සංතෘප්තිය සම්බන්ධ මොකක් හරි දෙයක් තමයි ඊළඟ crisis එක වෙන්නේ කියලා එයා සජෙස්ට් කරනවා. මෙතන නිකන් අර තියෙන්නේ මේ summary of organizational characteristics. මේ stages හතරේ අර අපි කතා කරන්නේ characteristics ඒ ටික තමයි දීලා තියෙන්නේ. characteristic ගත්තාම structure එක, product ඒ දේවල් අර වෙනම වගේ වගුවක් දීලා තියෙනවා. ඒක බලාගත්තා නම් හරි. ඒතර එච්චරයි